හරි මට හම්බුණා සර් thank you. අනිත් තව කෙනෙක් බලන්න පුළුවන් කියලා. මොකටම හම්බෙලා නේද එතකොට? හරි සර්. ඔව් හැමෝටම හම්බෙලා වගේ මට පේනවා. හරිනේ දැන්. හරි සර් හරි thank you. ඊට පස්සේ බලන්න මේක සටහන් කරගෙන ඉවරද? ඔව්. ඔව් සර්. මම දැන් මේකේ මෙන්න මේ නියුට්‍රල් ඇක්සිස් එකත් තියෙන කොටසට අදාළව නියුට්‍රල් ඇක්සිස් එක දිගේ තියෙන මුල් දිග ලියනවා r θ ඇසුරෙන්. එතකොට r වරක් θ r θ. ඒ කියන්නේ මෙන්න මේ දිග. මෙන්න මේ දිග තමයි මම ඔය ලිව්වේ. මෙන්න මේ දන්නේ මෙතන සිට මෙතනට ගත්තොත් මෙන්න මේ දිග. හරිද? නියුට්‍රල් ඇක්සිස් එක දිගේ තියෙන දිග. එතකොට නියුට්‍රල් ඇක්සිස් එකෙන් උඩට මෙන්න බලන්න මේ උඩට යන්න යන්නේ දිග අඩුවීමක් වෙන්නේ. පල්ලෙහාට යන්න යන්නේ දිග වැඩිවීමක් වෙන්නේ. දැන් දිග වැඩිම මෙන්න මේ ලයින් එකනේ. ඔන්න. දිග අඩුම මෙයා. වැඩි වෙච්ච දිග extended length එක මම ලියනවා ඒකත් r θ ඇසුරෙන් r ධන y නේ r ධන y වරක් θ. ඒ කියන්නේ මෙන්න මේ කොටසට අදාළ ටික. මෙන්න මේ දුරට මෙන්න මෙතන මෙන්න මේ හරිය අපි ගත්තනේ dy කියලා කොටස. r ධන y කියන දුරින් තියෙන මෙන්න මේ තැනට අදාළ මෙන්න මේ සර්ෆේස් එකට අදාළ දිග. එතෙන්ට දුර r ධන y නිසා මේ තියෙන්නේ. හරිද? ලියාගෙන ඉවරනම් ඉවරයි කියන්න. එතකොට මුල් දිග තියෙන වැඩි
වෙනස් වෙච්ච දිග තියෙනවා. මේ දිගවල දෙකේ වෙනස අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි වෙච්ච ප්‍රමාණය ඒ කියන්නේ එක්ස්ටෙන්ඩඩ් එකෙන් අපිට පුළුවන් ස්ටාර්ට් ලෙන්ත් එක අඩු කරන්න. වැඩි වෙච්ච දිගෙන් පටන් ගත්ත දිග. ලියාගන්න. මේකට ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ r ධන y වරක් θ ඍණ r θ. නේ මේක සුළු වෙනවනේ. මේක සුළු කරාම එන්නේ කොහොමද? r θ ධන y θ ඍණ r θ. එතකොට r θ අයින් වෙලා යනවානේ. මේ r θට මේ r θ අයින් වෙලා ගිහින් මෙතන ඉතුරු වෙනවා y θ. y θ තමයි වැඩි වෙච්ච දිග. මේ දණ්ඩ බෙන්ඩ් වෙනකොට අපි සලකන y දුරකදී වැඩි වෙලා තියෙන දිග. හරිද? මෙතන පෙන්වලා තියෙනවා වික්‍රියාව. එහෙම නැත්නම් ස්ට්‍රේන් කියන එක. මෙන්න මෙතන මේ බලන්න මේ ස්ට්‍රේන් කියන සමීකරණය ගත්තොත් මේ ස්ට්‍රේන් කියන එක අපිට ලියන්න පුළුවන් මේ ඇසුරෙන් වැඩි වෙච්ච දිගෙහි විච්ච වෙනස බෙදීම මුල් දිග. දැන් දිගෙහි වෙච්ච වෙනස කියන්නේ මේ y θ. මුල් දිග කියන්නේ r θ. එතකොට y θ බෙදීම r θ කියන්නේ වික්‍රියාව. එහෙම නැත්නම් ස්ට්‍රේන් එක විදිහට ලිව්වේ. y θ බෙදීම r θ. y θ බෙදීම r θ. මේකෙන් සුළු වෙනවා තවදුරටත් θ අයින් වෙනවා y බෙදීම r විදිහට ඉතුරු වෙනවා නේ. මේක මම ලස්සනට ලියලා කොටු කරනවා.
අපි ස්ට්‍රේන් එක හඳුන්වන්නේ එප්සයිලන් කියන සංකේතයෙන්. මෙයා පළවෙනි සමීකරණය විදියට අපි අඳුරගන්න. පළවෙනි සමීකරණය විදියට ස්ට්‍රේන් එකට සම්බන්ධතාවයක් ලබා ගන්නවා. මේ දක්වා ලියාගෙන දින්නේ හරිද? හරිද? හරි. හරි. මම මෙතන ඊළඟට ගන්නවා ස්ට්‍රෙස් කියන එක. මෙතන තියෙනවා ස්ට්‍රෙස් කියලා. ස්ට්‍රෙස් එක අපි ලිව්වා බලය බෙදීම වර්ගඵලය. ස්ට්‍රෙස් සහ ස්ට්‍රේන් ඇසුරින් අපි හදාගෙන තියෙනවා ස්ට්‍රෙස් එක සමාන වෙනවා E වරක් ස්ට්‍රේන් එක. කියන්නේ ප්‍රත්‍ය බලය සමානයි යංග්ස් මොඩියුල් එක වරක් වික්‍රියාව කියන එක නේ. මම ඒක නැවත ලියනවා මෙතන. මම ඉඩ මදින් තමයි උඩින් ලියන්නේ. ස්ට්‍රෙස් එක සමානයි E වරක් E කියන්නේ යමාපාංකය එහෙම නැත්නම් යංග්ස් මොඩියුල් එක වරක් ස්ට්‍රේන් එක. හරිනේ. මේක තමයි මූලික සමය. මේකට ඔබට ආදේශ කරන්න පුළුවන් එකකින් මෙන්න මේ අගය ආදේශ කර හැකි. ස්ට්‍රේන් එක කියන්නේ y බෙදීම r නේ. එතකොට ඔබට නැවත මෙයා ලියන්න පුළුවන් ස්ට්‍රෙස් එක සමානයි E වරක් y බෙදීම r නේ. මේක පද එහාම එහා කරලා ලස්සනට ලියනවා. ස්ට්‍රෙස් එක බෙදෙනවා y වලින් සමානයි E බෙදීම r. මේ අපි ලබා ගත්තේ සිම්පල් බෙන්ඩිං ඉක්වේෂන් එකේ සමීකරණ කෑලි දෙක මුල් කොටස. මේක කොටු කරගන්න highlight කරගන්න. මේක අපි A කියලා කියනවා. A සමීකරණය. මේ බෙන්ඩිං සිම්පල් බෙන්ඩිං ඉක්වේෂන් එකේ එක කොටසක් ආවද? විනාඩි 10කින් කට්ටු වෙයි. ලියාගෙන ඉවරයි කියන්නේ.
හරි මම ඊළඟ පිටුවට යනවා ඔබ අඳින්න ඕනේ නැහැ මම මේ රූපේ නැති හින්දා අඳින්නේ මේ කෝණේ θ අපිට මේ ආපු හරස් කඩ තියෙන්නේ මෙහෙමයි අපි ගත්තේ හරස් කඩ මේක හරස් කඩ මේ තියෙන්නේ නියුට්‍රල් ඇක්සිස් එක එහෙම මැදින් තිබුණා සැලකුවා තීරුවක් y කියලා ඒ තීරුවේ පළල dy දිග ප්‍රතිබිම්බ y කියලා මෙහෙම මේකේ පළල dy තිබුණේ මේ විදිහට තමයි තිබුණේ අපි දන්නවා මූලික සමීකරණයේ තිබුණා ස්ට්‍රෙස් එක සමානයි F බෙදීම a F බෙදීම a බලය පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය කියන එක නේ. ඔව් එතකොට මේකේ පද එහා මෙහා කරලා ගත්තාම බලය උක්ත කරගන්න පුළුවන්. ඒ කියන්නේ බලය කියන්නේ මොකක්ද එතකොට එන්නේ F කියන්නේ සිග්මා වැඩි කිරීම a කියන එක නේ. උත්තර සක්කරේ නේ. මේ දක්වා ලියා ගන්න. මේ කොටසේ වර්ගඵලය මේ බලන්න මේකේ මෙන්න මේ මම පාට කරන කොටසේ තීරුවේ වර්ගඵලය කියන්නේ කීයද? මෙන්න මේ තීරුවේ ඒරියා එක කාට හරි කිව්ව හැකිද? මේකේ ඒරියා එක කීයද? dy වැඩි කිරීම b ඔව් මේකේ ඒරියා එක කියන්නේ dy වැඩි කිරීම b කියන එක. හරි. මේ ඒරියා එක මන්ට පුළුවන් මෙන්න මෙතන මේ ඒරියා එකට මේක ආදේශ කරන්න. මේ ඒරියා එක පුළුවන් මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට මට ලැබෙනවා F සමානයි B dy නේ සිග්මා වරක් සිග්මා වරක් b dy නේ.
මේක බලන්න තව ටිකක්. තව විනාඩි 3කින් කට් වෙයි. අපි ගත්තොත් මේකේ මේ සිග්මා කියන එක මට ලියන්න පුළුවන් කලින් සමීකරණයේ ඇසුරෙන්. නේ? කොහොමද ඒක ලියන්නේ? කලින් සමීකරණේ තියෙනවා සිග්මා මේ තියෙන සිග්මා සමානයි E y බෙදීම r කියලා ගන්න පුළුවන් නේ. ඒ සමීකරණය. සිග්මා කියන්නේ සිග්මා සමානයි E y බෙදීම r කියලා ගන්න පුළුවන්. y ඒ කියන්නේ ඒ කියන සමීකරණය අපි ඒක හොයාගෙන තියෙනවා. බලන්න ඒක කලින් අපි හොයාගත්ත මේක. මේ a වලින් මට මෙතෙන්ට ආදේශ කර හැකි f සමානයි එතකොට e y බෙදීම r වරක් b තියනවා හැමම d y ඔහේ ඉන්නවා. මේ විදිහට අවසානයේදී සම්බන්ධතාවය අරගන්න. හරිද? මේ දක්වා ලියා ගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න උතන. යන් කරද? විනාඩියකින් කට් වෙයි ආයි ලොග් වෙන්න.